අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසෙත් අපේ ජීවිතය ගැන කතා කරන ජීවිතයට සැනසීම ළඟා කරන තථාගතයන් වහන්සේ දේශනා කළ වටිනා ධර්ම පරියායක් දේශනා කරන්නට සූදානම් වෙන අවස්ථාව. අපේ ජීවිත ගමන ගත්තට පස්සේ අපේ ජීවිතයේ තියෙන්නේ නිරන්තරයෙන්ම දුක්ඛම් කටළු කියලා කරදර බාධක කියලා අපේ පින්නතුන්ට අත්දැකීමෙන්ම අවබෝධයක් තියෙනවා. ඒක අපිට වෙලාවකට අපිට විතරයි මට විතරයි කියලා හිතුණට හැම කෙනෙක් එක්කම අපිට විවෘතව කතා කරන්න පුළුවන් වුණොත් මේ ලෝකයේ හැම කෙනෙක් එක්කම විවෘතව කතා කරන්න පුළුවන් වුණොත් ඒ හැම කෙනෙක්ම කියයි ඒ අයගේ ජීවිතවල මොනතරම් දුක්ඛම් කටළු කරදර බාධක අත්දැකලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව ඒ බුද්ධ වචනයට අනුකූලව අපේ ජීවිත සියලු ජීවිතවල දුක උරුම කරගත් ස්වභාවය තියෙන බව අපට එතකොට හොඳට පසක් වෙයි. ඉතින් තථාගත ධර්මයේ තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? පළමුවෙන්ම අපට ඇතිවෙන මානසික දුක් දුම්නස් දුරු වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් පළමුවෙන්ම සිද්ධ වෙන්නේ මානසිකව අපිට තියෙන දුක් දුම්නස් දුරු වීම. ඊළඟට සිදු වෙන්නේ ඒ ධර්ම මාර්ගය තුල ඉස්සරහටම ගියොත් සංසාර ගමනේ පවා විඳින්න තියෙන කායික මානසික සියලුම දුක් දුම්නස් වලින් අපිව නිදහස් වීම. මේක හරියට තේරුම් ගත්ත නුවණ තියෙන අය සත්පුරුෂයෝ මොකද කරන්නේ? තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලම හික්මෙන් ආස කරනවා. අපි දන්නවා පින්නත්ටි පාසල් යන කාලවල අපි විවිධ විෂයන්ට ආස කරා. සමහර අය ඉතිහාසයට කැමති, සමහර අය සමාජ අධ්‍යයනයට කැමති, සමහර අය විද්‍යාවට කැමති, සමහර අය ඉංග්‍රීසි භාෂාවට කැමති. අපි මොකක් හරි එහෙම විෂයකට වැඩි කැමැත්තක්, වැඩි ඡන්දයක්, ආසාවක් තිබුණා නම් අපේ හිත නිරතුරුව මැදිලා යන්නේ ඒ විෂය හදාරන්න. අපේ අත හැමතිස්සෙම මැදිලා යන්නේ ඒ පොත ගන්න මේසෙ උඩින්. මොකද අපි ඒ විෂයට ආස කරන නිසා. ඒ වැඩිපුර කැමති විෂයම නිරන්තරයෙන්ම හදාරන්න හිතේ පෙළඹීමක් ඇති වෙනවා. ඒ වගේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් හිතකට මොනතරම් අස්වැසිල්ලක් ලැබෙනවද, සංසාරික විමුක්තියක් පවා ලැබෙනවද කියලා අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත නුවණ තියන අය මේ ධර්මයට හරියට ආස කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එයාට දැනෙන්නේ මහා නිදානයක් වගේ, මිලකල නොහැකි නිදානයක් වගේ. කාන්තාරයකට අකලට වැටෙන මහා මේඝ වර්ෂාවක් වගේ තමයි මේ ධර්මය ගැන අගේ තියෙන්නේ. ඒ වගේ පුදුමාකාර මිලකල නොහැකි අගයක් මේ ධර්මය ගැන තියෙන ඒ අය මොකද කරන්නේ? හැමතිස්සේ මේ ධර්මයෙන්ම සැනසීම කරා යන්නට ධර්මයේ තුල හික්මෙනවා. ඉතින් අන්නේ විදියට හික්මෙන වාරයක් පාසා ඒ ජීවිතවලට ඒ මොහොතේම සැනසෙල්ල ලැබෙනවා. කොටිම කිව්වොත් පින්නත්නි මේ ධර්මයේ තුලින් ලැබෙන සැනසීමට මහා ලොකු දෙයක් අවශ්‍ය නැහැ. පැය භාගයක පැයක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමම ඔබ අපි දන්නවා හිතට මොනතරම් අස්වැසිල්ලක් අරගෙන එනවද කියලා. හිතවල තියෙන යම් අකුසල් බැහැර කරවලා හිතවල තියෙන වේදනාවන් දුරු කරවලා පැය භාගයක පැයක ධර්ම දේශනාවත් අපේ හිතට කාන්තාරයකට වැටෙන වැස්සක් වගේ අස්වැසිල්ලක් ලබා දෙනවා. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම මේ අපිව හික්මවන ධර්මයේ තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ධනය කරගත යුතු අපි ළඟ තියෙන ගුණයක් පිළිබඳව. වර්ධනය කරගත යුතු අපි ළඟ තියෙන ගුණයක් පිළිබඳව. අපි දන්නවා අපේ හිතෙහි යම් හේතුන්ට අනුකූලව විවිධ හැඟීම් උපදිනවා. ඒක සහජයෙන් එහෙම නැත්නම් අර උප්පත්තියෙන්ම එන එහෙම හැඟීම් වගේකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අම්මා ගැන අපට ආදරය උප්පත්තියෙන්ම ඒ කියන්නේ ස්වභාවයෙන්ම නැగిලා ආපු එකක්. ඒ වගේ පියතුමා ගැන, සහෝදර සහෝදරයන් ගැන ආදරය, ලෙන්ගතුකම කියන එක අර සසර පුරුද්දත් එක්ක, සසර ආශ්‍රයත් එක්ක
මේ ලෝකෙට ආවට පස්සේ નિરાයාසයෙන්ම යම් යම් හේතුන්ට අනුකූලව ඒ හැඟීම් ඉපදුනා. ඒ හැඟීම් වර්ධනය වෙනවා, බලවත් වෙනවා, දැඩි වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තෙන් ගත්තොත් තරහ වගේ අකුසල් වුණත් එහෙමයි. ඒවා ස්වභාවයෙන්ම අපිට පුංචි කාලේ ඉඳලාම හිතෙහි නැගෙන ස්වභාවයක් සහ ඒ තරහ ආදී හැඟීම් පවා වර්ධනය වෙන ගතියක්, බලවත් වෙන ගතියක් හිතවල තියෙනවා. ඒ වගේ අපේ හිතවල මෛත්‍රී කරුණා වගේ හැඟීම් වුණත් එහෙමයි. පුංචි කාලේ ඉඳලාම සමහර දරුවෝ ඉන්නවා කුරා කුහුඹෙක් නමුත් දුකටපත් වෙනකොට හිතවල කම්පනයක් ඇති වෙලා ඒ සතා බේර ගන්න පෙළඹෙනවා. ඉතින් ඒ වගේ හැම දිනාට මෛත්‍රී සහගතව කටයුතු කරනවා. තමන්ට ලැබෙන ටොපි චොකලට් එක පවා තවත් කෙනෙකුට දෙන මිත්‍රත්වයක් සමහර දරුවන්ගේ හිතවල තියෙනවා. ඒ වගේ සංසාර ආශ්‍රයයන් හේතු වෙලා අපේ හිතවල එහෙම මෛත්‍රී කරුණා ආදී හොඳ පැති කඩවල හැඟීමුත් ඊළඟට තරහ ආදරය ඇලීම් ආදී නරක පැති කඩ එහෙම නැත්නම් අකුසල පාක්ෂික හැඟීමුත් හිතේ උපදිනවා සහ ඒ හැඟීම් බලවත් වෙන ස්වභාවයකුත් තියෙනවා. එතකොට අද අපි කතා කරන්නේ අන්න එහෙම අපේ හිතෙහි ස්වභාවයෙන්ම තියෙන හැඟීමක්. හැබැයි හැඟීම අපි වර්ධනය කරන්න ඕන. ගහකට මල් පැලයකට හරි වෙනත් අඹ පැලයකට හරි පෝර දාලා වතුර දාලා ඒ හිරුවෙලි ලබා දීලා වාතාශ්‍රය ලබා දීලා උවදුරු වලින් බේරගෙන ඒ පැලය පෝෂණය කරලා හොඳ මල් හොඳ ඵල ලැබෙන විදියට ගහක් විදියට වඩා වර්ධනය කරගන්න යම්සේද අන්න ඒ වගේම අපි ගාව අපි අද කතා කරන්න කතා කරන්න හදන ඒ හැඟීමත් ඒ වගේම වර්ධනය කළ යුතු පෝෂණය කළ යුතු හැඟීමක්. ඒ හැඟීම තමයි ඉවසීම කියන්නේ. ඉවසීම හෙවත් ශාන්තිය. අපි ගාව මේ හැඟීම තියෙනවා. ඒක පුංචි කාලේ ඉඳලාම එක එක්කෙනාට හැබැයි අඩු වැඩි වශයෙන් මේ හැඟීම තියෙනවා. සමහර අයගේ ඉවසීම ඉහළ තලයක තියෙනවා. සමහර අයගේ ඉවසීම බොහොම අවම මට්ටමක තියෙන්නේ. ඉවසීම නැහැ කියලා කියන්න බෑ. හැම කෙනෙකුටම යම් කිසි විදියක ඉවසීමක් තියෙනවා. ඒ ඉවසීම කියන හැඟීම බලවත් වෙන්න අපිට සැනසීම ලැබෙන ස්වභාවය වැඩි. ඊළඟට ඉවසීම කියන හැඟීම ඍණාත්මක පැත්තකට යනකොට අපිට පශ්චත්තාපාදී වෙහෙසකර හැඟීම් ඇතිවීමට ඒක හේතුවක් වෙනවා. ඉවසීම බලවත් වෙනකොට ධනාත්මක පැත්තකට යද්දී අපිට සැනසෙල්ලට හේතු වෙනවා. ඒක ඍණාත්මක පැත්තකට යද්දී වෙහෙසකර මානසික මට්ටමකට හේතුවක් වෙනවා. ඉතින් ඔන්න ඔය හැඟීම පින්නත්නි පින්නතුන්ගේ හිතින් අහලා බලන්න. පින්නතුන්ට මොකද හිතෙන්නේ? ඔය හිතේ මේ වෙනකොට තියෙන ඉවසීම ගැන. ඉවසීම කියලා කියන්නේ ඒක අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන. ඒක ධර්මය තුල විස්තර කරලා තියෙන්නේ සංස්කාර අපරාධ ඉහිලිය හැකි බව. ඉවසීම කියන්නේ සංස්කාර අපරාධ ඉවසිය ඉහිලිය හැකි බව. එතන මේ සංස්කාර අපරාධ කියලා කියන්නේ මේ බාහිර ජීවි අජීවි දේවල් වලට අපි කියන සංස්කාර කියලා. ඒ සංස්කාර වලින් තමන්ට අපරාධයක් අයහපතක් අවැඩක් තමන්ට රුචි නොවන දෙයක් සිදුවනකොට ඒක උහුල ගන්න පුළුවන් මානසික ගති ස්වභාවයට තමයි කියන්නේ මේ ඉවසීම කියලා. එතකොට පින්නතුන්ගේ හිතින් අහලා බලන්න අන්නේ සංස්කාර අපරාධ ඉහිලිය හැකි මට්ටම තමන්ගේ හොඳ තත්ත්වයකද තියෙන්නේ. ඒක ඉස්සරට වඩා අඩුද? එහෙම නැත්නම් ඉස්සරට වඩා ඉවසීමේ ගතිය වැඩි වෙලාද? සාමාන්‍යයෙන් වයසට යන්න නම් බණ දහම් මෙහෙම ශ්‍රවණය කරන්නේ නැත්නම් බණ භාවනා කරන්නේ නැත්නම් සීලාදී ගුණධර්ම පුරුදු කරන්නේ නැත්නම් වයසට යන්න ඉවසීම ඍණාත්මක පැත්තකට යනවා. ඒකට හේතුව බාහිර සංස්කාර වලින් එන අපරාධ විතරක් නෙවෙයි මේ තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය තුළිනුත් තමන්ට අයහපත වෙන්න පටන් ගන්න වයසට යන්න. උදාහරණයක් විදිහට දැන් කාය ශක්තිය කියන එක
එන්න අඩු වෙනවා වයසට යනකොට. ඒක Tamanට අයහපතක්නේ. ඊළඟට අපි හිතමු පෙනීමේ හැකියාව එන්නෙන් අඩු වෙනවා. ඊළඟට ඇසීමේ හැකියාව එන්නෙන් අඩු වෙනවා. ඊළඟට වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව එන්නෙන් අඩු වෙනවා. ශරීර වේවුලනවා, ඇවිදින්න අමාරුයි, වාඩි වෙන්න අමාරුයි, හිට ගන්න අමාරුයි. ඊළඟට නිරන්තරයෙන්ම රෝගාබාධ සහ එකම රෝගාබාධ එක දිගටම තියෙනවා. ඒ වගේ වයසට යනකොට අර බාහිර දේවල් වලින් විතරක් නෙවෙයි අපිට අවැඩ වෙන්නේ මේ හදලා කවල පොවලා පෝෂණය කරපු මේ ශරීර කූඩුවත් අපට එරෙහි වෙනවා. එතකොට අර තමන්ට වෙන එරෙහිවීම අසාධාරණකම් බාහිරිනුයි තමන්ගේ පැත්තනුයි දෙපැත්තෙන්ම වෙනකොට මොකද වෙන්නේ? ධර්මයක් තුල හිත පුරුදු පුහුණු කරන්නේ නැති අයට ඒවා උහුල ගන්න බැරුව අර තිබුණු ඉවසීමත් තරුණ කාලෙදී මැදිවියේදී තිබුණු ඉවසීමත් ඍණාත්මක පැත්තකටම යනවා. ඒකයි සාමාන්‍යයෙන් සමාජය කියන්නේ වයසට යන තරහ යනවා වැඩි කියලා. ඒ කියන්නේ ඉවසීම ඍණාත්මක පැත්තකට යන නිසා. මොකද බාහිර පැත්තෙන් විතරක් නෙවෙයි තමන්ගේ පැත්තනොත් මේ ශරීර කූඩුවක් තමන්ට එරෙහිවීමක් වෙනවා. තමන් කැමති ආකාරයකට නොපවතින ගතියකට විශේෂයෙන්පත් වෙනවා මේ ශරීරය. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ ඉවසීම කියන ගුණය මේ වෙනකොට ඔය හිතේ යම් ඉවසීමේ ගුණයක් තියෙනවා නම් අඩු වශයෙන් හරි වැඩි වශයෙන් හරි ඔන්න ඔය ඉවසීම කියන ගුණය අපි වැඩි දියුණු කරන්න ඕනේ. ඕනම සංස්කාර අපරාධයක් ඕනෑම බාහිර ජීවි අජීවී දෙයක අසාධාරණයක් උහුල ගන්න පුළුවන් මට්ටමකට අද ඔය තියෙන ඉවසීම වර්ධනය කරන්න ඕන. දැන් අපි දන්නවානේ දැන් අපිට තරහ කියන එක වර්ධනය කරන්න පුළුවන් නේ. දැන් යම් කිසි කෙනෙක් එක්ක අපට අමනාපයක් තරහක් තියෙනවා. ඒක හැඟීමක්. අපිට ඕක වැඩි කරන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? අරයා අපිට කරපු තව අසාධාරණකම් ටිකක් කල්පනා කරොත් ඇති විනාඩි 10ක් විතර. එයාගෙන් වෙච්ච අසාධාරණකම් ටික කල්පනා කරන්න අර තරහ කියන හැඟීම මොකද වෙන්නේ? එන්න බලවත් වෙනවා. කියන්නේ මෙනෙහි කිරීම තුලින් තමයි ඒ තරහ වැඩි කරගත්තේ අපි. අන්න ඒ වගේ අද අපිට යම් කිසි ඉවසීමක් තියෙනවා නම් අන්නේ ඉවසීම වැඩි කරගන්න වෙන්නේ ඉවසීම වැඩි වෙන විදියට මෙනෙහි කරලා. තරහ වැඩි වෙන්නේ තරහ වැඩි වෙන විදියට මෙනෙහි කළොත්. ඉවසීම වැඩි වෙන්නේ ඉවසීම වැඩි වෙන විදියට මෙනෙහි කළොත්. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ එහෙම ඉවසීම වැඩි වෙන විදියට මෙනෙහි කරලා ඉවසීම ඉහළටම ගත්ත අය මේ ලෝකයේ තුල ඉඳලා තියෙනවද? ඉන්නවද? එතනදී අපට අතහරින්න බෑ මහා බෝධිසත්ව චරිතය. මහා බෝධිසත්ව චරිතය කියුවට පස්සේ ගොඩක් අය අමුතු ජීවියෙක් දිහා බලන වගේ තමයි මහා බෝධිසත්වයන් වහන්සේ දිහා බලන්නේ. ඒ කියන්නේ අපේ ගොඩෙන් වෙන් කරලා දකින්නේ. අපි නම් සාමාන්‍ය අය ඉතින් බෝධිසත්වයන් වහන්සේ නැති බෝධිසත්වයන් වහන්සේනේ. එහෙම බලන්න පුරුදු වෙන්න එපා. බෝධිසත්වයන් වහන්සේ කියන්නේම අපි වගේම පෘථග්ජන මිනිසෙක්. වෙනසකට තිබ්බේ අපි මෙනෙහි නොකරන බොහෝ යහපත් දේවල් මෙනෙහි කරලා උත්සාහයෙන් මහා ගුණ කදම්බයක් භවයෙන් භවයේ වර්ධනය කරගත්තා. අපි වගේම හුස්ම ගත්ත මිනිස්සෙක් තමයි මහා බෝධිසත්වයන් වහන්සේ. වෙනසකට තියෙන්නේ අපි නොකල දේවල් අපි මෙනෙහි නොකල යහපත් දේවල් ඒ උතුමන් වහන්සේ සසර ජීවිතේ මෙනෙහි කර වීරයෙන් අමාරුවෙන් නමුත් ඒ ಗುಣධර්ම මහා බලවත් මට්ටමකට ගත්තා. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ කියන්නේත් අපේ පිනතුන් දන්නවා එදා අර අම්මා පිටේ තියාගෙන බොහෝ දුර සාගරයක පීනලා ගොඩට ආවට පස්සේ බුදු වෙන්න අදිෂ්ඨානය කරපු මිනිසෙක්. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය සසර ගමන කාපු ජීවිතයක් තමයි මේ බුදු වෙන්න ඕනෑ කියන අදිෂ්ඨාන ඇති කරගෙන ඒ සියලුම ගුණධර්ම මෙනෙහි කරමින් සම්පාදනය කළේ. ඒ නිසා පින්වත්නි අපි මේක සිහිපත් කළේ සමහර අය ආයතින් මේ මහා බෝධිසත්වයන් වහන්සේනේ කියලා නිදහස් වෙන්න හදනවා.
අපිට නම් ඉතින් බෑ ඉතින් මේ මහා බෝධිසත්වයන් වහන්සේට එහෙම හිතන්න එපා. සසර ගමනේ සාමාන්‍ය විදියට ආපු ජීවිතයක් තමයි මේ තුන් ලෝකයක් ගැන අනුකම්පාවක් ඉපදිලා ඒ තුන් ලෝකයකටම යහපත කරන්න අවශ්‍ය ගුණධර්ම ටික වේගෙන් සම්පාදනය කරගත්තේ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කර කර හැඟීම් ගුණධර්ම වර්ධනය කළා. ඒ නිසා අපි හොඳට පිරික්සලා බලන්න ඕනේ. අද අපිට ඉවසන්න බෑ ඉවසීම වර්ධනය කරන්න අමාරුයි කියලා අපි උදාසීන වෙනකොට අපි වගේම සසර ගමන කාපු තවත් ජීවිතයක් ඒවා ඉහළ මට්ටමකට අරගෙන තියෙන තවත් බොහෝ ගුණධර්ම එක්ක. ඒ කොහොමද ගත්තේ ඉවසීම වැඩි වෙන විදියටම හැමතිස්සෙම මෙනෙහි කිරීම. ඉවසීම වැඩි වෙන විදියටම හැමතිස්සෙම මෙනෙහි කිරීම. එතකොට ඉවසීම වැඩි වෙන විදියටම මෙනෙහි කිරීමේදී අපි ඉස්සෙල්ලාම මෙනෙහි කරන්න ඕනේ මොකද්ද? අද ඔය හිතේ තියෙන ඉවසීම වැඩි දියුණු කරගන්න පළමුවෙන්ම කරන්න ඕනේ මොකද්ද? නොයිවසීමේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. පින්නති මේවා අපි භාවනාමය වශයෙන් කරන්න ඕන දේවල්. භාවනාමය වශයෙන් බැරි නම් එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී හරි මේව කරලා බලන්න Taman ලොකු මානසික පරිවර්තනයක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉගෙන අපේ හිත හදාගන්න බැරි එකක් කියලා එහෙම උදාසීන වෙන්න එපා, උකටලී වෙන්න එපා. හරියට කළ යුතු මෙනෙහි කිරීම ටික සම්පාදනය කරගත්තොත් මේ මනුස්ස ලෝකේ ධම්ම සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, සකෘදාගාමි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, අනාගාමි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, රහතන් වහන්සේ නමක් වුණත් බිහි කරගන්න පුළුවන්. හැබැයි හිත හරියට පාවිච්චි කළොත්. සිහිය නුවණ වීර්ය ආදිය භාවිතා කරමින් අදාළ මානසිකාර පවත්තමින් කටයුතු කළොත් මේ මහ පොළොවේ ඉඳගෙනම manussත්වය ඊළඟට එතනින් එහාට තියෙන උතුම් අරිහත් ආදිය පවා ස්පර්ශ කරන්න පුළුවන් හිතක් අපිට තියෙනවා. අපි පිළිතුරු දන්න වෛද්‍ය විද්‍යාව තුලත් පිළිගන්න කතාව තමයි මේ මනසින් මේ ලෝක සත්‍යය වැඩ ගන්න හරීම ටිකයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට තේරුම් අරගෙන අපි උකටලි වෙන්නේ නැතුව භාවනාමය වශයෙන් හරි එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී ඉවසීම වැඩි වෙන විදියට කරන මෙනෙහි කිරීමේදී ඉස්සෙල්ලම නොයිවසීමේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඒ නොයවසීමේ ආදීනව කියන්නේ ඉවසන් නැති එක නැත්නම් සංස්කාර අපරාධ උහුලන් නැති එකේ ආදීනව කල්පනා කරන්න ඕන. ඒක ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕන තමන්ගේ පැත්තෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂිත ලක්ෂණයක් තමයි ජීවිතය පිරික්සීම කියන එක. අපි දන්න දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී සතිපට්ඨාන භාවනාතනේ සතිපට්ඨාන භාවනා කියන්නේ මොනවද? කයේ ඇත්ත ස්වභාවය පිරික්සීම, වේදනාවේ ඇත්ත ස්වභාවය පිරික්සීම. ඒ කියන්නේ අපේ ජීවිතේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිරික්ස යහපත් හැඟීම් උපදින විදියට මෙනෙහි කිරීම කරන්නේ. එහෙනම් මෙතනදිත් අපි මොකද කරන්නේ? ඉවසීම ධනාත්මක පැත්තකට ගන්න නොයිවසීමේ ආදීනව තමන්ගේ පැත්තෙන් ඉස්සෙල්ලා බලන්න ඕන. මේක කරන්නම කියලා අපි කියනවා. මේක කළොත් පින්නතුර දැනේ තමන්ගේ ඉවසීම ටිකෙන් ටික වැඩි වෙන හැටි. අත්දකින්න පුළුවන්. ඇත්තටම අපේ ජීවිතේ අපට ආපස්සට හැරිලා බැලුවොත් පින්නත් අය තමන්ගේ අතීතයට හැරිලා බැලුවොත් අපට මතක ඇති කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිපුරම අපට මතක ළමා කාලය. අවුරුදු 5, 6 වගේ කාල. අන්නේ කාලේ ඉඳලා බාහිර ජීවි සහ අජීවී දේවල් වලින් වෙච්ච අපරාධ ඉවස ගන්න බැරුව කරපුවා, කියපුවා, හිතපුවා තියෙනවද නැද්ද? කල්පනා කළොත් මතක් කරගන්න පුළුවන්. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපේ සමාජයේ සමහර අය කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ අතීතයේ මේ වෙච්ච සමහර වැරදි මං හරි අමාරුවෙන් අමතක කරලා තියෙන්නේ. අනේ මන්ද මේ ස්වාමීන් වහන්සේලා කියනවා මේ අතීතයේ වැරදි මෙහෙම කල්පනා කරන්න ජීවිතේ නිවැරදි කරගන්න කියලා. ඒත් ඉතින් අතීතයේ වැරදි කල්පනා කරද්දී යටපත් කරගෙන ඉන්නේ ඒවා මතක් වෙනව නේද? මොකද අපි කැමති නෑනේ අතීත වැරදි මතක් කරන්න. ඒක මේ වගේ දෙයක්. අපි හිතමු යම් කිසි කුණු ගොඩක් තියෙනවා.
කුණු ගොඩක් තියෙනවා. අපි ගෙදර මේ මල් පැලයක් හරි අඹ පැලයක් හරි හිටවනවා. අපි මල් පැලේ හරි මේ ඒ අඹ පැලේ හරි හිටවලා මේකට හොඳට කොළ පොර දාන්න ඕන කියලා, කාබනික පොර දාන්න ඕන කියලා අර කුණු ගොඩ අවුස්සනවා. දැන් සාමාන්‍යයෙන් නම් අපි කුණු ගොඩවල් අවුස්සන්නේ නැහනේ. සාමාන්‍යයෙන් අපි කුණු ගොඩවල් අවුස්සන්නේ නැහැ. නමුත් මල් පැලයකට හරි අඹ පැලයකට හරි පොර ටිකක් දාන්න ඕනේ කියලා අපි කුණු ගොඩවල් අවුස්සන ගතිය නැද්ද? කුණු ගොඩවල් අවුස්ස පොර බෑග් වල පුරවගෙන ඇවිල්ලා දානවද නැද්ද? දානවා. සාමාන්‍යයෙන් කුණු ගොඩවල් අවුස්සන්නේ නැහැ. හැබැයි යහපතක් වෙනවා නම් මොකද කරන්නේ? කුණු ගොඩවල් අවුස්සනවා. අන්න ඒ වගේ තමයි. අපේ අතීතය අපි කොහොමද නිකන් ඉන්නකොට මතක් කරන්න ඕනේ නැහැ. නමුත් යහපතක් වෙනවා නම් අපිට තියෙන ගුණ ධර්ම වැඩි දියුණු කරගන්න හේතු වෙනවා නම් අන්නේ අතීත කුණු ගොඩවල් අවසන් ඕනේ. මොකද ඒ අතීත කුණු ගොඩ ඇවිසීම තුළ මේ ඉවසීම කියන ගුණයට පෝර වැටෙනවා. ඒ නිසා මොකද කරන්නේ මේ ඉවසීම වර්ධනය කරගන්න නම් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව එයා ඉස්සෙල්ලාම නොයිවසීම ගැන කලකිරෙන්න ඕනේ. අන්නේ සඳහා අතීත නොයිවසීම් වල ආදීනෝ මෙනෙහි කරන්නේ මේ සිහිපත් කරන්නේ. ළමා කාලේ ඉඳලා Tamanට මතක දේවල් තියෙනවා නම් සමහර අවස්ථා තියෙනවා අම්මා වෙනුවෙන් ඉවස ගන්න බැරුව පිට කරපු වචන තියෙනවා. තාත්තා වෙනුවෙන් ඉවස ගන්න බැරුව පිට කරපු වචන තියෙනවා. ළමා කාලේ ඉඳලා. ඊළඟට අම්මා තාත්තා ගැන ඉවස ගන්න බැරුව හිතින් දේශසහගතව හිටපු අවස්ථා තියෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් වෙච්ච යම් යම් අපරාධ හමුවේ ඉවස ගන්න බැරුව කියපු දේවල් කරපු දේවල් හිතපු දේවල් නැති. අපි දන්නවනේ මානසිකත්වයේ තුලත් කර්ම සකස් වෙනවා කියලා. ඒකයි සිහිපත් කළේ මේ හිතන දේවලුත් එහෙම තියෙනවා කියලා. අන් අයගෙන් අසාධාරණකම් වෙනකොට ඉවස ගන්න බැරුව හිතින් ඔය දෙස් තියනවා වගේ මානසික ස්වභාවයන්. සාප කරනවා වගේ ස්වභාවයන්. ඒ වගේ පාසල යන කාලේ යහළු යෙහෙලියන් ඇසුරු කරද්දී එහෙම රැකියාව කරද්දී එහෙම අවාවිවාහ වුණාට පස්සේ ස්වාමියා කරන දේවල් වලට භාර්යාව කරන දේවල් වලට දරුවෝ කරන දේවල් වලට ඒ වගේ අසල්වැසියෝ කරන දේවල් වලට මහමගේ අද්දි පවා සමහර අයගෙන් වෙන අසාධාරණකම් වලට තමන්ගේ හිතේ පින්නත්නි ඒ ඉවස ගන්න බැරුව පිටවෙච්ච වචන අපි මෙනෙහි කරන්න ඕන. පිට කරපු ක්‍රියා මෙනෙහි කරන්න ඕන. අපි සිදු කරපු ක්‍රියාකාරකම්. ඊළඟට ඒවා හමුවේ නරක විදියට මෙනෙහි කරපු හැටි. අන්න ඒවා මෙනෙහි කරන්න ඕන. ඊළඟට අජීවී සංස්කාර වෙලාවකට මේ වැඩිපුර අවුව පායන කොටත් ඒක ඉවස ගන්න බැරුව අවුවට බයිනු ඉරට බයිනවා. වහිනකොට වැස්සට බයින අවස්ථාවත් ඉවස ගන්න බැරුව. ඒ වගේ මේ බාහිර සංස්කාර හමුවේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් ජංගම දුරකථනයේ නොහිතන වෙලාවක ඩේටා ඉවරුනොත් ඒ ෆෝන් එක තරහ යන්න පුළුවන් ඩේටා ටික එක තරහ යන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ ෆෝන් එක තරහ යන්න පුළුවන් ඒ වගේ මේ අජීවී සංස්කාර හමුවෙත් එහෙම තරහ ගිහිල්ලා කියපුවා කරපුවා වෙලාවකට තනි පංගලෙ ඉඳගෙන වෙනවා. ඉතින් අන්න ඒව මෙනෙහි කර කර හිතන්න ඕනේ මේවට විපාක තියෙනවද නැද්ද කියලා. දැන් අපි හදන්නේ මේ නොයිවසීම ගැන කලකිරෙන්න. ඉවස ගන්න බැරි මානසිකත්වය ගැන අපිට කලකිරීමක් ඇති වෙන්න ඕනේ. ඒ ගැන කලකිරීමක් ඇති වුණේ නැත්තම් අපිට මේ ඉවසීම ධනාත්මක පැත්තකට අරගෙන යන්න බැරි නිසා මේ සිහිපත් කරන්න කියන්නේ. දැන් ළමා කාලේ ඉඳලා එහෙම ඉවස ගන්න බැරුව කරපුවා කියපුවා හිතපුවා එක එක අයට සහ එක එක දේවල් වලට හිත හිතන්න ඕනේ දෙයියනේ මේ නොයිවසීම මොන තරම් භයානක ස්වභාවයක්ද. දැන් සමහර අයට එහෙම ඉවස ගන්න බැරුව මදුරු මරපු අවස්ථා තියෙනවා. කියන්නේ එක සැරයක් ඉවසනවා දෙසරයක් ඉවසනවා තුන්වෙනි සැරේ සද්ද දාගෙන යනකොට ගහනවා බිත්තියටම අහු වෙන්න හරි ඇඟටම අහු වෙන්න හරි. මේ මැස්සොන්ට ගහනවා හෝ හපුටුවන්ට පවා ගහනවා. කියන්නේ ඒ වගේ මේ ගෙදර ඉන්න බල්ලට සමහර අය ගහනවා ඉදලෙන් ගහනවා කොස්සෙන් ඒ ඉවස ගන්න බැරුව කරන දේවල්. ඒ වගේ අපිට මේ වෙලාවේ මතක් නොවන බොහෝ දේවල් මේ අපේ පින්නතුන්ට මතක් වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ අරමුණා නේද මෙහෙමුණා නේද. ඉවස ගන්න බැලුව කකුල බිම ගහනවා අඩි පොළවේ ගහනවා කියලා අපි කියන්නේ.
මල් පෝච්චුවට ගහගෙන යනවා, පුටුවට ගහගෙන යනවා. ඒ වගේ අපි හිතමු දැන් වතුර බොන්න යනකොට ඒක ඒතලේ හරි ඒ භාජනයේ හරි වතුර නැත්තම් ඒ භාජනයේ බිම මේසෙ හයියෙන් ගහනවා. ඒ වගේ වෙලාවකට සමහර තරුණ දරුවන්ට ඉවස ගන්න බැරුව බිත්තියට ගහනවා හයියෙන්. බිත්තියට ගහගෙන යනවා. ඒ වගේ සමහර ගෑනු දරුවෝ උරහිස් ගස්සගෙන යනවා අම්මා තාත්තට. අන්න ඒ වගේ මේ තියෙනවනේ. අන්න ඒවා මෙනෙහි කර කර හිතන්න ඕනේ මගේ ජීවිතේ මම මෙහෙම නොයිවසිලි සහගතව මේ සංස්කාර ධර්ම බාහිර දේවල් වලින් වෙච්ච අසාධාරණකම් හමුවේ මම මේ කරපු දේවල් කොච්චර භයානකද. ඒවා මොනතරම් එකාතකින් මාව අන් අයට අප්‍රසන්න වෙන්න මාව අන් අයට අප්‍රිය කෙනෙක් බවට පත් වෙන්න ඒව කොච්චර බලපෑම් කරාද. ඊළඟට මට හිතේසි කී දෙනෙක් මේ මගේ නොයිවසීම නිසා මට අහිමි වුණාද? මට ආදරය කරපු කී දෙනෙක් මගේ නොයිවසීම නිසා මගෙන් ඈත් වුණාද? මට ගරු කරපු කී දෙනෙක් මගේ නොයිවසීම නිසා මට අගෞරව කරන මට්ටමකට ආවද? මං ගැන මහා වටිනාකම් තිබුණු අයට මං ගැන තිබුණු වටිනාකම් නැති වෙලා යන මේ නොයිවසීම කියන එක මට කොච්චර හානි කරලා තියෙනවද? ඊළඟට මේ නොයිවසීම නිසා මට පස්සේ ඇති වෙන පශ්චත්තාපය. ඒව පින්නත්නි සිංහල කෙනා, මුස්ලිම් කෙනා, ඉංග්‍රීසි කෙනා, බර්ගර් කෙනා එහෙම අදාළ නැහැ. ජාති කුලමල අදාළ නැහැ. යම් කිසි හිතකින් ඒ ගෝත්‍රික සමාජයක ජීවත් වෙන පුද්ගලයෙක්ගේ හිතකින් හරි ඉවස ගන්න බරුව පරුස වචනයක් කිව්වොත් ඒ හිතේ ධර්මතාවයක් විදියට පශ්චත්තාපය උපදිනවා. පසුතැවිල්ලක් එනවා. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ තුල ඉන්න ඕනෑම කෙනෙක්ගේ නොයිවසීමක් පිටිපස්සේ එනවා අත්වැල් බැඳගෙන පසුතැවිල්ල කියන එක. විපිලිසර භාවය හිතේ. වෙහෙස ඇයි එහෙම මං කළේ කියලා. ඉතින් ඒකත් ආදීනවයක්ද නැද්ද? ඒ කියන්නේ අපිට අපේ හිත හරියට යහපත් විදියට මේ ಗುಣධර්ම සහිතව පවත්වාගෙන යන්න බැරි වුණොත් අපිට ඒ හිතම නිකන් මහා ශාපයක් වගේ වෙනවා. ඒ හිතින්ම කරන කියන දේවල් පිටිපස්ස එනවා මහා වෙහෙසකාරී සිතුවිලි පරම්පරාවක්. ධර්මතාවයක් විදියට. ඒව අතින් නවත්තන්නත් බෑ, හිතින් නවත්තන්නත් බෑ. එන්න එපා කියලා. අන්න ඒව හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ නොයිවසීමට මරණින් මතු ලැබෙන විපාක අන්න ඒවත් හිතන්න ඕනේ. මරණින් මතු ඉතින් නොයිවසීමට දැන් අපි පිළිතුරු මතකයනේ අර තමන්ගේ මව්තුමියට සැඩොලියක් කියලා බැනපු අශෝකමාලාව පෙර ජීවිතයක පුංචි දෙයකට කේන්ති කී අම්මාර බත් හිරවන්න නැතුව කන්න කියප එකට කේන්ති ගිහිල්ලා අම්මටම පෙරලා සැඩොල් වාදෙන් බැන්නා. ඉවස ගන්න බැරුව. ඒ අම්මගේ අවවාද ඉවස ගන්න බැරුව බැන්නා. ඉතින් ඇයට මොකද උනේ ආත්ම ගානම්ම පහත් කුල්වල උප්පත්ති ලබන්න උනා. ඇයට අදටත් අශෝකමාලා කියද්දී අපට සැඩොල් කුල කියන සංඥා වෙන්නේ. අදටත් ඇය නින්දා ලබන මේ කියන්නේ. පහත් කුලයක කෙනෙක් කියලා. ඒ වගේ මේ ඉවස ගන්න බැරුව කරන කියන දේවල් නිසා සසර ගමන වෙනස් වෙනවා. අපි අන්න ඒක තමයි මෙතන තේරුම් ගන්න ඕනම දේ. කෙනෙක්ගේ ඉවස ගන්න බැරුව කරන කියන දේවල් නිසා සසර ගමන වෙනස් වෙනවා. සුගතියට යන්න ඉන්න කෙනා දුගතියට වැටෙනවා. පාර වෙනස් වෙන එකපාරට. ඉතින් අන්න ඒව හොඳට මෙනෙහි කරන්න පින්නත්නි මේක භාවනාවේ වශයෙන් කරන්න කියලා අපි සිහිපත් කරන්නේ. භාවනාවකට ගිහිල්ලා කල්පනා කරන්න දෙයනේ මේ නොයිවසීම නිසා පුංචි කාලේ ඉඳලා මම කොච්චර මේ කායිකව වාචිකව මානසිකව පාපයන් සිදු කරගෙන තියෙනවද? මේ නිසා මට කොච්චර පශ්චත්තාප තියෙනවද? මට මරණින් මතු කොච්චර දුක් විපාක තියෙනවද මේ ඉවස ගන්න නැති ගතිය නිසා? ඊළඟට බාහිර සමාජය දිහත් බලන්න. බාහිර සමාජය තුලත් අපට ඕන තරම් පින්නති තියෙනවනේ නොයසීම නිසා සිදු කරගත්ත ව්‍යසන. බාහිර සමාජය ඕන තරම් තියෙනවා. ඉවස ගන්න බැරුව කරපු කියපු දේවල් වල ආදීනව. ඉතින් කොස් ගෙඩියට සමහර අය මිනී මරා ගන්නවා. ඒ වගේ කෙසෙල් ගෙඩියට සමහර අය මිනී මරා ගන්නවා. මේ ආසන්න කාලවල අපිට එහෙම ආරංචි වුණා. ඒ වගේ වැටමායිමට මනුෂ්‍ය ඝාතන කරගන්නවා. අර අපිට මතක් වෙනවා මේ වෙලාවේ ඒ මෞතුමියට අවුරුදු 80ක් විතර පුතාට එතකොට අවුරුදු 60ක් විතර. ඒ පුතා බොහෝම මේ
අසත්පුරුෂ ජීවිතයක් අරගෙන ගිහින් තියෙන. ඒ නිසා මෞතුමිය පුතාට ඉඩම ලියලා දෙන්නේ නැහැ. ඒ පුතාට හරි කේන්ති. පුතා ඉල්ලනවා ඉඩම ලියලා දෙන්න කියලා අම්මා ලියලා දෙන්නේ නැහැ ඒ පුතාට. මොකද ඒ පුතා අසත්පුරුෂයි. මත්පැන් බොන එහෙම චාරයක් නැති චරිතයක් නිසා. නමුත් පුතාට දැන් ඉවස ගන්න බෑ මේ අම්මා මේ ඉඩම ලියලා දෙන්නේ නැති ස්වභාවය. එක දවසක් මොකද කරේ? අවුරුදු 80 අම්මා කඩේට ගිහින් එද්දි මෙයාගේ අර කේන්තිය වැඩි වෙලා ඉවසීම සීමා පැන්නා. මොකද කරේ? කඩුව කමෝරාගෙන ගිහිල්ලා තමන්ගේ අම්මා ඝාතනය කළා. ඉතින් බලන්නේ දෙන්නටම තව සුළු කාලයක් ජීවත් වෙන්න තිබ්බේ. අම්මට අවුරුදු 80 පුතාට අවුරුදු 60යි. දෙන්නටම තව සුළු කාලයක්. නමුත් බලන්න ඒ පුතා ඒ අවුරුදු 60ක් උනේ පුතා ඒ සිදු කර ඉවස ගන්න බැරුව ඉඩම නොලැබීම නිසා ඉවස ගන්න බැරුව කරපු ඒ දේ නිසා මුළු සසර ගමනම වෙනස් වුණා. අනන්තරේ පාප කර්මයක් වුණා. ඉතින් අන්නයාගේ මේ බාහිර සමාජය තුල ඕන තරම් තියෙනවා ඉවස ගන්න බැරුව මේ ලෝක සත්‍යය බැන ගන්නවා, ඇනුම් පද කියා ගන්නවා, ගහ ගන්නවා, වෛර බඳිනවා, අණවින කොඩිවින කරනවා, දෙස් දෙවොල් තියනවා, ශාප කරනවා, ඒ වගේ පොල් ගහනවා, මිරිස් සමරනවා. පිනද බලන්න පුඩා මේ මුළු ලෝකෙම බැලුවොත් එහෙම තනිකර මේක වෛරය ඉතිරෙන තැනක්. ඉවස ගන්න බැරි වීම නිසා බාහිර දේවල් වලින් වෙන අපරාධ වෛරී භාවයටපත් වෙලා මේ වෛරය මේ මුළු ලෝකෙම හරියට අපිට දැනෙන්න ඕන පැහෙන උණු වතුර බාල්දියක් වගේ. උණු වතුර හැලියක් වගේ. මේ ලෝකය වෛරයෙන් ඉවස ගන්න බැරි වීම හේතු කරන වෛරයෙන් පිච්චි බුබුලු දම තියෙන්නේ මේ ලෝකය. ඉතින් ඒක හොඳට තමන්ගේ ගම අරගෙන බලන්න. කී දෙනෙක් ඔවුන් සමගමනාපෙල ඉන්නවද? ඒ අර තවත් කෙනෙක්ගෙන් වෙච්ච අසාධාරණ ඉවස ගන්න බැරි කම. තමන්ගේ පවුල් පසුබිම තුල බලන්න, තමන්ගේ පරම්පරාව තුල බලන්න කී දෙනෙක් එක්ක අමනාපෙල ඉවස ගන්න බැරුව එක දේවල් කියමින් කරමින් ඉන්නවද? ඉතින් පවුල් පරම්පරාව ගම නගරය රට ලෝකය ගත්තට පස්සේ ඒකයි සිහිපත් කළේ මේක උණු වතුර හැලියක් වගේ පැහෙන. නේද? අපේ පිටුතර තේරෙන මේ මුළු පෘථිවි ධාතුවම ගත්තොත් එහෙම මේකේ වැඩිපුර තියෙන්නේ මෛත්‍රියද? ඉවසීමද? කරුණාවද? වැඩිපුර තියෙන්නෙම නොයිවසීම, වෛරය, හිංසනය. ඒකයි සිහිපත් කළේ අපිට නිකන් දැනෙන්න ඕනේ මේ පෘථිවි ධාතුවම මේ පැහෙන වතුර හැලියක් වගේ. ඉතින් මේ ලෝක සත්‍යෝ මේ මොකද්ද මේ තමන්ගේ වල තමන්ට කපාගන්නේ? හැබැයි ඉවසීම කියන ගුණය පුරුදු කළොත් මොකද වෙන්නේ? නොයිවසීමේ ආදීනව මෙනෙහි කර අපිට නොයිවසීම ගැන ඉවසන් නැතිකම ගැන කලකිරීම ඇති වෙනකොට අපි හිතන්න ඕන ඉවසුවොත් මොකද වෙන්නේ? ඔය අතීත නොයිවසපු හැම තැනකදීම ඉවසුවනම් අද මොන තරම් හිත රස්වැසිල්ලන්ද? මේ ලෝකේ මොන තරම් සාමකාමී වේද? ඊළඟට බලන්න දේශපාලනය අරගෙන බලන්න. දේශපාලනයේ තුල බලන්න පින්නත් මේ ලෝකයේ විවිධ මාධ්‍ය සමාජ ජාලා තුල ඒ අනිත් පක්ෂය දින්නා මේ අපිට පෙරදුනා කියන ඒ සංකල්පවල පිහිටලා ඒ අපට මතක ඇති කාලෙක ඉඳලා එක පක්ෂ එක කාලවල දිනනවානේ. එක පක්ෂ එක කාලවල පරදිනවානේ. මේ දිනෙන පක්ෂය ගැන පරාජය වෙන පක්ෂවලින් ඉවස ගන්න බැරුව කරන කියන දේවල් කොච්චර තියෙනවද? දිනපු පක්ෂයත් කාලයක් ගිහිලා පෙරදුනාට පස්සේ පෙරදුණු අය අර අනිත් පැති දිනපු අයට මොන තරම් දේවල් කරනවද කියනවාද? ඒ දේශපාලනය ගත්තත්, කලාව ගත්තත්, ආර්ථික ශාස්ත්‍ර ගත්තත් මේ වගේ මේ ඉවසීමක් නැතිකම නිසා පින්නත්නි පුදුමාකාර මානසික පීඩන වලින් ව්‍යසන වලින් හෙම්බත්තල තියෙන්නේ. ඉතින් මේ හැම තත්ත්වයක්ම පහ වෙලා ගිහිල්ලා මේ ලෝකේ ඉවසන තැනක් බවට පත් වුණොත් මොන තරම් සුන්දර වේද මේ ලෝකය. තමන්ගේ පවුලේ හැම කෙනෙක්ම ඉවසන අය බවට පත් වුණොත් ස්වාමියාගෙන් වෙන වැරදි භාර්යාව ඉවසන්න පුරුදු වුණොත් භාර්යාවගෙන් වෙන අතපසුකම්
ස්වාමියා ඉවසන්න පුරුදු වුණොත්, දරුවන්ගෙන් වෙන අතපසුවීම් දෙමව්පිය ඉවසන්න පුරුදු වුණොත්, දෙමව්පියන්ගෙන් වෙන අතපසුතා දරුවෝ ඉවසන්න පුළුවන් වුණොත්, ඉවසන්න පුරුදු වුණොත්, සමහර දරුවෝ ඉන්නවනේ වදාපු අම්මට කන්න දුන්නු තාත්තට ඉතින් කියන වචන අපිට මතකයි අපි අරණ්‍ය දොඩන්තලාව අරණ්‍යයට ආවා එක තාත්තා කෙනෙක් කොළඹ ඉඳලා එන කිලෝමීටර් 100ක් විතර දුර ගෙවාගෙන ආවේ. ඒ පුතා කියලා තියෙනවා ඔහෙල දෙන්න මගේ මිනිමරුව කියලා. එහෙමයි බැනලා තියෙන්නේ. ඒ දරුවා සමහර ඒ දෙමව්පිය ඇති වෙච්ච ප්‍රශ්නයකදී. ඉතින් ඒක කොච්චර වැදිලා තියෙනවද කියනවා නම් අපේ අරණ්‍යයටම සංඝරත්නය හොයාගෙන ආවා. ඒ පියතුමා. එදා මේ කුරුණෑගලට එනකොට රෑ වෙලා නිසා කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා තියෙන එළි වෙනකම් ඉතින් රෑට අරගෙන තියෙන්නේ මාරි බිස්කට් එකක් විතරයි. ඉතින් අපේ ආරාමයට ඇවිල්ලා අඬ අඬ පුතා අරම බැනපු එකේ වේදනාව. පුතා ඉවස ගන්න බැරුව කිව්වනේ ඔහෙලා මිනිමරුව මගේ කියලා. ඉතින් ඒක පිහිපාර කැතිපාර පොරෝපාර වගේ වැදිලා. කිලෝමීටර් 100ක් විද්දා ඒ ජීවිතේ. කොළඹ ඉඳලා අරන්නේටම විද්දා වගේ ජීවිතේ මේ ඒ පියතුමා. ඒ ඉවස ගන්න බැරුව කරන කියන දේවල් අන්න එහෙම තමයි අනිත් අය විසිවෙල යනවා ඒ ඇතුළු දුක් වලට. ඉතින් මේ සමහර අය ජීවිත පව නැති කරගන්නවා අනිත් අයගේ ඉවස ගන්න බැරුව කරන කියන දේවල් නිසා. නමුත් ඉවසන අය බවට පත් වුණොත් අන් අයගේ වෙන අතපසුතා වැරදි. පින්වත්නි මේ අපේ ජීවිතය ඉතාම යහපත් වෙනවා. ඒ නිසා මේ නොයිවසීමේ ආදීනවේ තමා තුළිනුත් බාහිර ලෝකයා තුළිනුත් දැක දැක කලකිරෙමින් ඊළඟට ඉවසීමේ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. අපේ පවුලේ අය ඉවසීම පුරුදු කළොත් අපේ පවුලට වෙන යහපත. අපේ ඥාතීන් ඉවසීම පුරුදු කළොත් ඇත්තට වෙන යහපත. ඉතින් අනිත් අයගෙන් වචනයක් වැරදුනාම ක්‍රියාවක් වැරදුනාම පොලාපනින්න නැතුව ඒක ඉවසන ගතිය. ඒවා හොඳට වැඩි දියුණු වුණොත් මොනතරම් යහපත් අපිට අපේ පරම්පරාවලට ගමට නගරයට ලෝකයට දැන් බලන්න මහා බෝධිසත්වයන් වහන්සේගේ ඉවසීම ගුණය නිසා අපිත් අද සැනසෙනවද නැද්ද? මහා බෝධිසත්වයන් වහන්සේ කියන්නේ මරණ දුක දෙද්දිත් ඉවසපු උත්තමයෙක්නේ. කියන්නේ අද වර්තමානයේ සමහර අය ඉවස ගන්න බැරුව ඉඳලා තියෙන මේ මරණ දුක දීලා නෙමෙයි මේ හුළඟේ පාවල යන වචනයක් කිව්වා කියලායි. ඉවස ගන්න බැරුව මේ පැත්තට වචනයක් පිට කරන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේගේ අත් කපද්දිත් ඒ කියන්නේ කකුල් කපද්දිත් මරණ දුක දෙද්දිත් ඉවසුවා. එතකොට එදා ඒ භව ගානක් පුරුදු කරපු ඉවසීමේ ගුණය නිසා සැනසෙන්නේ කවුද? දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන්. يعني එක්කෙනෙක්ගේ ඉවසීම මත පින්වත්නි තුන් ලෝකයක් සැනසෙනවා. එහෙනම් පවුලක් තුල ඉන්න අම්ම කෙනෙක් ඉවසුවොත් මොකද වෙන්නේ? තුන් ලෝකෙම අපි අයින් කරමුකෝ. පවුලකින් අම්ම කෙනෙක් ඉවසන්න පුරුදු කළොත් මොකද වෙන්නේ? පවුලම සැනසෙනවා. පවුලකින් තාත්තා කෙනෙක් ඉවසන්න පුරුදු වුණොත් පවුලම සැනසෙනවා. පවුලකින් දුවෙක් හරි පුතෙක් හරි ඉවසන්න පුරුදු වුණොත් පවුලම සැනසෙනවා. ඊළඟට ඉවසන කෙනාට තියෙන සැනසෙල්ල අතීතයට බිල බලද්දී ඉවසීම යම් දවසක ඉඳලා පුරුදු පුහුණු කරලා අතීතේ රැබිලා බලද්දී ඉවසන්න අදිෂ්ඨාන ගත්ත කාලේ ඉඳලා මේ වර්තමානයේ දක්වා මං මොනතරම් නපුරු වචන ඉවසුවද? අරයාගේ මොනතරම් අසාධාරණකම් ඉවසුවද? දරුවෝ කරපු කෙනෙහිලිකම් කොච්චර මං ඉවසුවද? භාර්යාවගේ ස්වාමියාගේ අසාධාරණකම් මම මේ අදිෂ්ඨානයේ ගත්ත දවස් ඉඳලා කොච්චරක් නම් ඉවසුවාද කියලා එහෙම ඉවසපු තැන් මතක් වෙනකොට ඉවසපු අයට මහා නිදහසක් එනවා. නිකන් මහා වීරයෙක් වගේ තමයි දැනෙන්නේ. ඇත්තටම වීරයෙක් තමයි. මේ ඉවසීම තියනවා කියන්නේ යා වීරයෙක්ම තමයි. අර සක්දෙවිඳු ළඟට වේපචිත්ති කියන අසුරේන්ද්‍රයා අරගෙන එනවා පස් තැනකින් ගැට ගහලා. පස් තැනකින් ගැට ගහලා සක්දෙවිඳු ළඟට ආපු මේ වේපචිත්ති මොකද කරන්නේ? සක්දෙවිඳුට බයිනවා ඉවරයක් නැහැ බයිනවා. මේ පස් තැනකින් ගැට ගහලා තියෙන්නේ. ඉන්නේ දෙවියන්ගේ සක්දෙවිඳුගේ ඉදිරියේ ඉන්නෙත්. ඒත් මොකද කරන්නේ? ඒත් බයිනවා. ළඟ ඉන දිව පුත්‍රයෙක් සක්දෙවිඳුගෙන් විමසනවා ඇයි ඔබ වහන්සේ මෙයාට පෙරලා මුකුත් කරන්නේ නැත්තේ?
ඔබ වහන්සේනේ මෙතන මහා ප්‍රබලයා. මෙයා දැන් පස් තැනකින් බැඳපු දුබලයෙක්. ඇයි ඔබ වහන්සේ මෙච්චර නිඳා කරද්දි මේ නිහඬ වෙන්නේ? එතකොට සිහිපත් කරනවා මේ ලෝකේ දුබලයෙක් බනිද්දි ප්‍රබලයෙක් ඉවසනවා නම් ඒක මහා සත්පුරුෂකමක් කියනවා. ප්‍රබලයෙක් බනිද්දි දුබලයෙක් ඉවසගෙන ඉන්නවා කියන එක වෙන්න පුළුවන්. ආයතන ප්‍රධානියා බනිද්දි සේවකේ සද්ද නැති ඉන්නවා කියන එක වෙන්න පුළුවන්. නමුත් සේවකයෙක් බනිද්දි ආයතන ප්‍රධානියෙක් නිහඬව ඒකට මුණ දෙනවා නම් ඒක සත්පුරුෂකමක්. ඉතින් අන්නේ නිසා පින්වත්නි මෙන්න මේ ඉවසීම කියන එක ඔය ජීවිත හරහා ගියොත් ඔය ජීවිත හරහා මේ ඉවසීම කියන එක ගියොත් නම් ඔය ජීවිතවල තියෙන ගොඩාක් ප්‍රශ්න බැහැර වෙලා යනවා. අපි මොනතරම් අපේ ජීවිතවල ප්‍රශ්න මේ ඉවස ගන්න බැරුව කරන කියන දේවල් වලට මොන තරම් දේවාල ගාන ගියත් බෝධි පූජා තිබ්බත් ඊළඟට ඔය පේන බලන්න ගියත් අංජනම් බලන්න ගියත් ඔය එක එක දේවල් කරනවානේ ඒත් අපි ඉවසන්නේ නැත්තම් හරියන්නේ නැහැ. පෞල් ප්‍රශ්න කියලා ලෝකෙ පෙරළුවත් වැඩක් නැහැ. තුලාන්ත ගුණධර්ම වර්ධනය කරන්න නැතුව. ඒක තමයි ප්‍රබලම හේතුව පෞල් ප්‍රශ්න වලට. මොකද සමහර පින්නතුන්ට ධනය තියෙනවා, බලය තියෙනවා, වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙන ඉඩකඩම් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. හැබැයි දෙන දෙමාළු හරියට අමනාපකම්. ඇයි ඒ සැප සම්පත් නැහැ කියලා නෙමෙයි. අසාධාරණකම් නැහැ මේ මිල මුදල් නැහැ කියලා නෙමෙයි. අනිත් කෙනාගේ වැරදි දිවස ගන්න බැරිකම. එනේ විවාහ ජීවිතය කියන්නේ පිණුතුන් දන්නවනේ ඒක විවාහ ජීවිතය කියන්නේම අනේකා වෙනුවෙන් කැපවීම. ආදරය කියන්නේත් ඒකනේ අනේකා වෙනුවෙන් කැපවීම. එන අනේකා වෙනුවෙන් කැප වෙනවා කියන්නේ මොකද්ද? අනේකාගේ වැරදි වලට අනේකාගේ වැරදි වචන වලට අනේකාගෙන් අයහපතක් වෙනකොට මේ පැත්තෙන් පෙරලා එදිරිවාදිකමක් නොකර උහුලන ගතිය. අර පැත්තෙන් යමක් කියද්දි මේ පැත්තෙන් යමක් කියන එක නෙවෙයි මේ පෞල් ජීවිතයක කැපවීම ආදරය කියන්නේ. ඒ නිසා මේ ඉවසීම හොඳට පුරුදු පුහුණු කරගත්තා නම් අනේකාගේ වෙන අසාධාරණ අනේකාගේ වෙන නපුරු වචන ඉවසනව නම් අන්න එයා ඇත්තටම ආදරය කරන කෙනෙක්. ඇත්තටම අනේකා ගැන මෛත්‍රියක් කරුණාවක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ඉවසීම කියන එක නම් අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම අද ඔය හිතේ තියෙන ඔය ඉවසීමේ ගුණය යම් මට්ටමකට තියෙනවා. ඕක වැඩි දියුණු කරන්න ඕනේ. දැන් මේ දේශනා අවසානයේ අපේ පිණුතුට මොකක්ද ඇති වුණ අදහස කියන්නේ? දැන් මේ දේශනාවට කලින් තමන්ට ඉවසීම ගැන තිබුණු හැඟීමට වඩා ලොකු හැඟීමක් දැන් ආවද නැද්ද කියන්නේ මමත් තව ඉවසන්න ඕනේ ඉවසීම පුරුදු කරන්න ඕනේ කියලා අදහසක් ආවද නැද්ද? ඒ කියන්නේ ඉවසීම ධනාත්මක පැත්තකට ගියා. ඒකට හේතුනේ අපි මේ පැත්තෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් මේ ගැන විස්තර කරද්දී ඔය පැත්තෙන් ඊට අදාළ මෙනෙහි කිරීම සිද්ධ වුණා. ඒ හැම මෙනෙහි කිරීමක්ම ඉවසීම වැඩි වෙන්න හේතු වෙන මෙනෙහි කිරීම. ඒ නිසා ධර්ම ශ්‍රවණයට කලින් තිබ්බට වඩා දැන් ඉවසීම ගැන හැඟීම් ඇති වුණා. يعني ධනාත්මක පැත්තකට හිත ගියා. එහෙනම් මේ වගේ මෙනෙහි කිරීම අපි දෛනික ජීවිතේ භාවනාමය වශයෙන් සහ එදිනදා වැඩ කටයුතු කරද්දී එහෙම කල්පනා කරොත් දවස ආරම්භ කරද්දී එහෙම අද දවස තුල ඇති වෙන අසාධාරණකම් හමුවේ ඉවසන්න ඕන විදිය ඉවසගෙන ඉන්න ඕන ආකාරය ගැන අපි කල්පනා කරොත් දවස් අවසානයේදී අද දවසේ ඉවසපු තැන් ගැන ඉවස ගන්න බැරි වෙච්ච තැන් ගැන පොඩ්ඩක් ප්‍රත්‍යවේක්ෂාවක් කරලා බලුවොත් හෙට දවසේ ඉවසීමට පෙර සූදානමක් අද ඇති කරගත්තොත් ඉතින් මොනතරම් සැප සම්පත් තිබ්බත් පින්නත් මේ අතුලාන්ත ගුණ ධර්ම ටික හදා ගන්න නැතුව පළක් නැහැ කියලා අපි දන්නවානේ. ඒ නිසා හැම කෙනාටම ප්‍රිය වෙන්න හැම කෙනාටම ගෞරව ඇති වෙන්න හැම කෙනාටම මහා වටින දෙයක් විදිහට Taman දැනෙන්න හැම කෙනාගේම ආදරය ලබන්න මරණින් මතු සුගතියට යන්න අස්වැසිලිදායක මානසිකත්වයක් ඇති කරගන්න ධ්‍යාන විපස්සනා ආදී උතුම් තත්ත්වයන්ට හිත අරගෙන යන්න හේතු වෙන මේ ඉවසීම මමගේ ජීවිතේ තවත් දියුණු කරන්න ඕනේ. ඒක මං කළ යුතුම දෙයක් කියලා ඔය හිතවලට දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕන. ඒ තුළ තමන්ගේ මුළු ජීවිතේම වෙනස් වෙයි. තමන්ට නොහිතන
දෙවියන්ගේ පවා බැල්ම ලැබෙන්න ඒක හේතුවක් වෙයි. ඉවසීම කියන ගුණය වැඩි දියුණු කරන්න පටන් ගත්තොත්. ඒ කියන්නේ දෙවියන්ගේ ආරක්ෂාව පිහිට පින්නත්නි ඉවසීම ඉහළ තලයකට ගියාට පස්සේ විතරක් නෙමෙයි ඉවසන්න ඉවසීම ආදී ගුණධර්ම පුරුදු කරන්න උත්සාහ කරද්දී ඒ දෙවියන් බඹුන්ට බඹුන්ගේ ආශිර්වාද ලැබෙන්න රැකවරණ ලැබෙන්න ඒක හේතුව. ඒ කියන්නේ ජීවිතයක් යහපත් කරගන්න උත්සාහ දැරීමමත් Tamanට දෙවියන් බඹුන්ගෙන් ආශිර්වාද ලැබෙන්න හේතු වෙනවා. ඉතින් ඔක්කොට වඩා අපට වටින්නේ ඕ නිවන් දකින්න හේතු වෙනවා. විශේෂයෙන් පිනතුන්ගේ ගෘහස්ත ජීවිතය සාර්ථක වෙන්නත් ඔය ගුණධර්ම වර්ධනය කිරීම හේතු වෙනවා. ඒ නිසා හැමදෙනාටම ආශිර්වාද කරන පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ උතුම් ගුණධර්මය පිනතුන්ට තව තවත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. තියෙන ඉවසීම තව බොහෝ සෙයින් වර්ධනය වේවා. ඒ තුලින් පිනතුන්ට උතුම් මානසික සුවය අත්දකින්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. පින්වත්නි අද දවසේ මේ සිදු කරන්න යෙදුණු උතුම් ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නේ මියගිය ප්‍රේමලාල්ද තාබ්‍රූ මහත්මයාගේ ස්වාමිදීනිය වන කෝකිල මැද්දේ ගොඩ මහත්මිය සහ සොයුරිය රුක්මනී විජයරත්න සහ පවුලේ ඥාතීන් විසින්. ඒ පින්නත් හැමදෙනාම සඳහන් කළ තියෙනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ 2019 ජූලි මාස 24 වන දින ජීවිතයෙන් සමුගත් ස්වාමිපුරුෂයා වන ප්‍රේමලාල්ද තාබ්‍රූ මහතාට වසර 2ක් පූර්ණය වන ඊයේ දිනට එතුමාගේ සංසාර ගමන සුගති ප්‍රාප්තියම ලැබීමට සසර ගමන සුවපත් වීමට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊටමත් ඉක්මන් භවයකදී එතුමාගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමට මේ උතුම් ධර්ම දේශනාමය පින්කම හේතු වේවා කියලා එතුමිය ඇතුළු පවුලේ හැමදෙනාම සිහිපත් කරනවා. ඒ වගේම ජයමග රූපවාහිනී නාලිකාවේ ධර්මදේශකයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටත් ආශිර්වාද කිරීමටත් නිර්වාණ අවබෝධය පිණිසත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම අප හැම දෙනාගේම පවුල්වල මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් වූ කුසලයේ අනුමෝදන් වේවා. ධර්ම දේශනාවට සහභාගී වන සියලුම ඥාතීන්ටත් මිතුරු මිතුරියන්ටත් මේ උතුම් ධර්ම දේශනාමය කුසලය අනුමෝදන් කරන්නේ පින්තුන් බලාපොරොත්තු වෙන ආශිර්වාදයක් විදියට ඒ හැම දෙනාගේම සසර ගමනද සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදියට බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාසනික හැඟීමෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ මියගිය ප්‍රේමලාල්ද තාබ්‍රූ මහත්මයාගේ බිරිඳ වන කෝකිලා මැද්දේගොඩ මහත්මිය සහ සොයුරිය රුක්මනී විජයරත්න මහත්මිය සහ පවුලේ ඥාතීන් විසින්. ඒ දායකත්වයේ දරන පින්නතුන්ටත් බණහන පින්නතුන්ටත් ලෝකවාසී සියලුම දෙනාටත් සියලුම සත්වයන්ටත් බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයෙන් කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම සංසාරගත දුක් වලින් නිදහස් ලබන නිර්වාණ ධර්මයෙන් නිර්වාණ සැපයෙන් සැනසෙන්න මේ පින පාරමී ධර්මයක්ද වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.